මොන ක්‍රමයක් හරි තම තමා ඇතුළු කරලා හිටන්නේ ආස්වාදයක් විදිහට හුරු පුරුදු කරගත්තාම ඒක ප්‍රියමනාප තත්ත්වයෙන් ඔහු විසීම දෘෂ්ටියකින් වර්ධනය කරගෙන මහා වටිනා දෙයක් කරගන්න. ඒ ඇතුළු කරලා ඒකම හොඳයි කියන දෘෂ්ටිය ඇතුළු කරන්න අවිද්‍යාව බලවත් වෙලා ඒක එහෙමමයි කියලා අදහසක් දෙනවා. මෙන්න මේ ප්‍රශ්නේ වල මොකද වෙන්නේ? විවිධාකාර ආස්වාදයන්ගෙන් මේ දුක්ඛතාවය වැහෙනවා. දුක පිළිසිඳ දැනගන්න කියලායි වෙන්නන්නේ. ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ උබ්බේ අනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි ආදී මේ දුක්ඛාර්ය සත්‍යය කියලා පෙරණ වැසු විරුද්ධාන් කිරෙහි අද පහළනා ඥානෙ පහළනා ප්‍රඥා පහළනා විද්‍යාව පහළනා ආලෝකේ පහළනා ආදී වශයෙන් පෙන්නලා ඊට පස්සේ ඒකට කළ යුත්තේ ගැන පෙන්වන බුදුරජාණන් වහන්සේ සංකෝ පනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයන්ති මේ භික්ඛවේ කියලා වචනයක් පෙන්නනවා. ඔක අපේ සිංහල කියලා පිරිසිදු දැනගත යුතුයි කියලටන් ආමන්ට ඥානෙ පහළනා කියලා. පත්‍ය අරිද චක්කුමුදපාදි ඥානංගුදපාදි ආදී වශයෙන් විග්‍රහ කරනවා. ඕකෙන් වෙන දුක පිරිසිදු දැනගත යුතුයි, සමුදය දුරු කළ යුතුයි, නිරෝධය ප්‍රත්‍යක්ෂ කළ යුතුයි, මාර්ගය වැඩි යුතුයි කියන කාරණා හතරක් විග්‍රහ වෙනවා. චතුරාර්ය සත්‍යය පිළිබඳව. මේ පිරිසිදු දැනගන්නවා කියන වචනේ තමයි අපි අර පරිඤ්ඤයන්ති කියලා පෙන්නේ. කොහොමද පිරිසිදු දැනගන්නේ කියලා දකින්නකොට ක්‍රමයක් තියෙනවා. ඔය යම්කිසි ප්‍රියභාවයක් තියෙනවා. ඒ ප්‍රියභාවය සිඳින්න ඕන. ප්‍රියභාවයේ තියෙන තාක්කල් කවදාවත් යථාර්ථයේ දුකේ ස්වභාවය හරියට වටහා ගන්න බෑ. ලෝකේ ප්‍රියභාවයක් යම් දෙයක තියෙනවා නම් ඒ තෘෂ්ණාව විතර වැඩෙනවා. යම් ලෝකේ ප්‍රිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamaana uppajjati එත්තේ නිවිසමානා නිවිසති. ලෝකේ යම ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් යුක්තද ඒ තෘෂ්ණාව එහි උපදිනවා, එහි පවතිනවා. තෘෂ්ණාව යම් තැනක පවතිනවා නම් දුක්ඛ වැහෙනවා. තෘෂ්ණාව ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසාමයි තෘෂ්ණාව නැගින්නේ. ඒ තෘෂ්ණාව ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් ඇසුරු කරනකොට දුක පිළිබඳව යථාර්ථය වැහිලා යනවා. දුක වුණා කමන්නේ ප්‍රිය භාවය හරි වටිනවා. ආස්වාදයේ කොච්චර වටිනවද කොච්චර දුක් විඳලා හරි කමන්නේ. මොන જાතිය ආරම්භ කළා මොන කිව්ව ලෝකයා මොනවා කිව්වත් හොඳ නැහැ කිව්වා මට කමක් නැහැ. මට මේ ප්‍රිය ස්වභාවය ලබා ගන්න මොන જાතිය ආවිලක් අසාධාරණයක් කරලා හරි මම ඒක කරගන්න. මොන දුකක් විඳලා හරි මම ඕක ජය ගන්නවා. ඔහොම ජීවිතේ බොහොම උද්දාමී මිත්‍යා ලෝක සත්‍යෝ දුක වැහිලා තියෙන දුක තේරෙන්නේ නැතුව දුක බව දැනගෙනත් දැනගත්තත් ඒක දුකක් හැටියට ගන්න නැතුව සැපේ කොටසක් හැටියටම ගන්නවා. සැපගෙන දෙන එකේ කොටසක් හැටියට ගන්නවා මේ දුක. දුක නොවිත සැප විඳින්න බෑනේ. එහෙම එකක් හරි හදා ගන්න. හදාගෙන දුක් විඳිනවා බොහොම ප්‍රියමනාපයි. කවදා හරි දවසක මේ සැපයි කියලා ගත්තදී හරියක් ඇද්ද නැද්ද කියලා විමර්ශනය කරනකොට මෙන්න මෙතනමයි හෙවිය යුත්තේ. දුකට වැඩි හෙවිය යුත්තේ නිවන් දකින්න නම් සැපයි කියන එක ඇත්ත වශයෙන්ම හරියක් ඇති දෙයක්. දුක ගැන අපි ඔච්චර උත්සාහ කරලා දැඟලුවට හරියන්නේ නැහැ. ඒක ඥානීය ගොඩ නැගින එකක්. දුක්ඛේ ඥාන. නිවන් දකින්න අවශ්‍ය වෙන්නේ දුක්ඛේ ඥානෙ, දුක දකින්න ඥානෙ. දුක්ඛේ ඥානම් පහල කරන්න දෙන්නේ නැහැ. මොකක් නිසාද? අර දුකට හේතු වෙන තෘෂ්ණාව පිළිබඳව යථාර්ථය දැනගන්න ඉඩ ලැබෙන්නේ නැත්නම්. එයා තෘෂ්ණාවේ හරි යථාර්ථය දකින්න නැත්නම් ඒ තාකල් තෘෂ්ණාව හරි වටිනවා කියන දෘෂ්ටියක් තියෙනවා. ප්‍රිය ස්වභාවය, මధుර ස්වභාවය හරියට වටිනවා කියන දෘෂ්ටියක් තියෙනවා. සත්‍යයට දුක පේන්නේ නැත්තේ ඒකයි. දුක්ඛේ ඥානම් පහල කරන්න තියෙන අලුපාඩු එතනයි තියෙන්නේ. එහෙනම් දුකට වඩා හෙවිය යුත්තේ මොකද්ද? දුක්ඛ සමුදය ගැන. දුක්ඛ සමුදය කියන දෘෂ්ටියක් තියෙනවා. හරි හොඳයි, ප්‍රියයි, මනාපයි, සාරවත්. මෙන්න මේකට පහර වදින්න ඒකේ යථාර්ථයයි දකින්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? ප්‍රියභාවයේ සිඳිලා යනවා. ප්‍රියභාවයේ සිඳෙනකොටම හැඟවිච්ච තැන් ගොප්පුවම විරුද්ධ වෙලා දුක යථාර්ථයෙන් දකින්න පටන් ගන්නවා. අන්න ඉතින් දුක්ඛාරය සත්‍ය දකින්න. ඔය දුක්ඛාරය සත්‍ය දකින්න විදිහක් නැතුව තියෙන ප්‍රශ්නේ උඩ. එතන මේ දුකට තියෙන බයක් නැතුව යනවා. කොච්චර දුක් විඳත් කමක් නැහැ. දුකට විඳිනකොට විඳවනවා. නමුත් දුකට වැටෙන වැඩි ගැන කොච්චර කිව්වත් බය නැහැ. මොකද බය නැත්තේ ඒකේ තියෙන දුකේ ස්වභාවය වහලා යථාර්ථයේ වහන්න පුළුවන් ඉන්නා වූ
ප්‍රිය ස්වභාවය, මధుර ස්වභාවය ඊට වඩා ඉහළින් නැගී හිටිනවා. ඒ පුරුතඥ මනසේ හැටි. ඒතකොට මේ පුද්ගලයාට කවදාවත් අර දුක කියලා කොච්චර ආවත් ඔහුට ඒ ගැන දුක කොච්චර ආවත් බය නැහැ දුකටපත් වෙන්නේ. දුකට වැටෙනවල බය නැහැ. හැබැයි වැටුණාට පස්සේ අඬනවා දැකෑ ගහනවා. දුක් වෙනවා. ඒ වුණාට ඒකට වැටෙන්නේ ඉස්සෙල්ලා ඔකේ බේරෙන්න තිබුණා. නමුත් ඒ වෙලාවේදී ඒකට දැන් දුකක් වැටෙනවා දුකටපත් වෙනවා මේක අනාගතයේදී මේක කරන්න කියොත් කියන බය නැතුව යනවා. මොකද හේතුව ප්‍රියභාවයේ ඉතර වටින නිසා. මත්පැන් වල ආස්වාදීන පුරුදුනොත් එහෙම. ඒක ප්‍රියභාවයෙන් අරගෙන ඇසුරු කරලා ඒ පිළිබඳව කටයුතු කරලා ඒකෙන් ඔහුගේ මනස ඒක හොඳයි කියන අවිද්‍යාවත් එකයි ඒක හොඳයි කියලා ආවොත් දෘෂ්ටියක් ඉන්නේ. ඒකෙන් ඇතිවෙනා වූ අසාර බවක් ඔහුට වැටහෙන්නේ නැහැ. සාරයි කියන දෘෂ්ටියත් එක්ක ආවොත් අර ප්‍රියභාවය. ඕක කවුරු හරි කියනවා ඕක බුයි ඔය හැම බොණ්ඩ එපා ඔක හරි විසයි. ඉදිරියට ඔබට සිද්ධ වෙනවා මැරෙන්න කාලේ නෙමෙයි මේ ජීවත් වෙලා ඉන්න කාලෙම තරුණ වයසට එනකොට මේ පපු කැවිට කුණු වෙනවා. දැවවා දිය වෙලා යනවා. ඔබට අකාලේ මැරෙන්න වෙනවා, ඉදිමිලා මැරෙන්න වෙනවා, බල ඉදිමිලා මැරෙන්න වෙනවා, බලහන් කරේ මේ වගේ වීපයට වෙලා තියෙනවා පිනිසු පෙන්න කිව්වත් බය නැහැ. ඒක දුකක් තමයි. නමුත් මේ රෝග දුක, වෙල දුක ඒව අයිනොට බය නැහැනේ. කවන්නේ. පස්සේ නේම වෙන එකක් වෙච්චා. බය නැතුව අරක පරිහරණය කරනවා මොකද? ඒකට වඩා ආස්වාදයේ ලොකු. දැන් මෙන්න මෙහෙම දේවල් තියෙනවා. ඔය ස්ත්‍රීන් පස්සේ ඔය පුරුෂය පස්සේ යන්න එපා. ඔය කාමාස්වාදී කියන මුලා වෙන්න එපා. ආයි හොද කරන්න බැරි රෝගයක් තියෙනවා. ඒ රෝගය හැදුනොත් එහෙම මුළු ජීවිතේ අකාලේ විනාශ වෙලා යනවා. වැහැරලා කුණු වෙලා විනාශ වෙලා යනවා. ඒඩ්ස් කියලා කියන රෝගයට කිව්වොත් එහෙම. අර අනිකාර තියෙන බය ඒ කියන්නේ නීච මගට බහැලා. ඊ ආස්වාදයේ ගැටි වෙච්ච එකාට හොර එකක් වෙච්චා. එයත් දුකර බය නැහැ. ඔච්චර කියද්දි වෙන්නේ. ඒක වාසින් කමක් නැහැ. මෙන්න මෙහෙම තත්ත්වයකටපත් වෙනහම බය ආර්ථයෙන් දුක දකින්න බැරුව යනවා. දුකට බය නැහැ. ඒක තමයි පුත්‍ජජන අවිද්‍යාවේ මානසිකත්වයේ හැටි. දුක විඳිනකොට විඳවනවා අනලනවා කෑ ගහනවා. හැබැයි කල්තියා මේකෙන් බේරෙන්න හේතුව තියෙනවා. ඒ දුක හට ගන්න තිබෙන හේතුව අයින් කරලා දැම්මම නම් ඒ දුකෙන් මිදෙනවා. ඒ දුක එන්නේ නැහැ. හැබැයි ඒකට බය නැති නිසා. අවිද්‍යාවෙන් වැහිලා නිසා. ලෝක සත්‍යයන් දුක්ඛ ආර්ය සත්‍ය වැටහෙන්නේ නැහැ. දුක්ඛ ආර්ය සත්‍ය වැටුණා නම් දුකට බය ඇති වෙනවා. ඒක දින භයානකත්වයේ කල්තියා දකින්නවා. දුකේ ස්වභාවය මෙනෙහි කරලා දකින්නවා. ඒකට විරුද්ධව තිබෙන්නා වූ ඒක වහලා තිබෙන්නා වූ ආස්වාදී අයින් කර ගන්නකම් පටලේ අයින් කර ගන්නකම් ඔය ටික කරගන්න බෑ. පටලේ අයින් කරලා දැම්ම නම් ආස්වාද පටලේ බැඳීම අයින් කරලා දැම්ම නම් වටිනවා කියන දෘෂ්ටිය නැති වෙන ධර්මයේ අහලා ඒ ඇතුලින් මග පාදා ගත්තා නම් ආස්වාදයේ හරයක් නැහැ කියන එක ඇත්තද කියලා වැටහෙනකොටම ආස්වාදයේ පස්සේ යන්න තිබිච්ච මාර්ගයත් ඒ හිතා ගොඩනැගිච්ච දුකත් මහා භයානකත්වයේ වැටෙන්න පටන් ගන්නවා. වැහුම් ගැලවිලා ගියා අවිද්‍යාවේ ඇත්ම පරිලි ඉවරයි. මෙන්න මේක තමයි මේ අවශ්‍ය වෙන්නේ. ඉතින් මේක දකින්න බැරි වෙන විදිහට මේ තුන් ආකාරයකින් දුකක් ගෙන දෙමින් වහනවා. මේ දුක්ඛ දුක්ඛතා කියලා වචනයක් තියෙනවා. ඒ කියන්නේ ඒකට හේතු වෙන්නා වූ යම්කිසි ක්‍රමයක් තියෙනවා. දුකක් හට ගන්නවා නම් ස්පර්ශයක් මුල් කරගෙනයි නිකන් හටගන්නේ නැහැ. දුකට හේතු වෙන ස්පර්ශයක් හේතුවෙන් දුක් වේදනාවක් ඇති වෙනවා. එහෙම ස්පර්ශයක් ආවෙ නම් දුක් වේදනාවක් හටගන්නේ නැහැ. දුකක් හටගන්න විදිහක් නැහැ. දුකට මූල මොකද්ද? දුකට හේතු වෙන්නා වූ දේක ස්පර්ශය නිසා දුකක් ඇති වෙනවා. මෙන්න මේක ඇති වෙනකොට දුක්ඛ දුක්ඛතා කියන තත්ත්වෙ විඳින්න සිද්ධ වෙනවා. එනකොටම අරමුණ එනකොටම දුක් ගොඩනගාගෙන වයි ඉන්නේ. දුක්ඛ වේදනාවක් ඇති කරන විදිහේ ක්‍රූර ස්පර්ශයක්. සෞද්‍ර ස්පර්ශයක් ඇති කරගෙන වයි ඉන්නේ. කෝටුවකින් ළමයෙකුට පාරක් ගැහුවොත් එහෙම. මේ පහර වැදුන දැන් පටන් හැම පුපුරු ගගහ දැවිල්ල හැදෙනවාමයි. වේදනාව ඇති කරනවාමයි. ඒක සුඛ දිනදිරයක් නෙමෙයි මේ පහර. කඩුවකින් කොටනවා, පිහියකින් අයින්නවා. ඒ ක්‍රියාවලිය සමගම ඇති වෙන මහා දුක් වේදනාවක්මයි ගොඩනගින්නේ. ඒකට හේතු වන්නා වූ දේ මිසක් ඒක ආස්වාදයක් ගෙනදිලා පස්සේ දුක දෙන දෙයක් නෙමෙයි. මෙන්න මෙහෙම ස්වභාවයක් ඇති යම්තාක් දේවල් ඇද්ද ඒ ඔක්කොම දුක්ඛ දුක්ඛතා. ගිනිගොඩකට වැටෙනවා. හරි සබයිනි කියන වෙලාවක් නැහැ. වැටෙනකොටම පිච්චෙන්න පටන් ගන්නවා.
දැවිල්ල පටන් ගන්නවා. අපාගත වුණා නම් දුක්ඛතා නිසා කවදාත් වෙන එකක් හම් වෙන්නේ නැහැ. පළවෙනි එක උතනමයි. දුක්ඛතාවයේ ප්‍රබල ස්ථානය තමයි නිරය. සැනසුමක් ඇති ස්පර්ශයක් ඔතනිකව හම්බ වෙන්නේ නැහැ. පරිසරයත් දුක්ඛ සහගතයි. අසුර කරන්න පත්‍යෙච්ච කයත් ඊට අනුකූලයි. එහි ඉන්න පුද්ගලයා රෞද්‍රයි. පොඩ්ඩක්වත් අනුකම්පාවක් ඇති කරන එහෙම කවුරුවත් නැහැ. ඊටම ගැළපෙන්න තමයි ඒකේ දරුවා වද දෙන්න ඉන්න වදකේ වශයෙන් ඉන්නේ. මොන විදිහින්වත් සැනසීලක් ඉල්ලවන්න තවත් දුක වැඩි කරන දෙයක් නිසා. උන්ගේ හිත තුනු වෙන්නේ නැහැ. අර කර්ම වේගයේ හැටි. ඒ නිසා ඒ පරිසරයේ ඉන්න පිරිසත් ඒ පිරිස කරන්න කියන යම් කිසි දෙයක් ඇත්නම් මොන පිහිටක් ඉල්ලුවා. මට විපාසයි මට වතුර ටිකක් දීපන් මට අනාථ වෙලා ඉන්නේ කියලා කෑ ගැහුවොත් හිටපන් කියලා ලෝධිය ටිකක් කරන් කඩේවක් කරනවා. කට වැහුවොත් අලුවක් දාලා අදිනවා. ඒ ලෝකෙ හැටියට ඒ ක්‍රමයක් තියෙනවා. වක් කරනවා කටට වතුර විපාසයට ලෝධිය. කර්මයෙන් හටගත්ත ශරීරයේ ඒකටම ඒ විදිහටම ක්‍රියාත්මක වෙලා උගුර පටාගෙන බලවැල් පටාගෙන පුච්චාගෙන ගිහිලා පස්ස පැත්තේ වැටිලා උණු වෙලා මරාණ දියා කෑ ගහති වේදනාවෙන් විඳලා වැටෙනකොට ආයි කලම ශක්තිය කයි දිනනවා වගේ ඇදිලා. ආයි වතුර තිබහා එහෙම. දැන් ඉතින් වතුර තිබහාර වතුර ඉල්ලුවාම හම් වෙන්නේ ලෝධිය. නැගිටලා ඉන්න බෑ කියලා ගහුවොත් කර්ණව කකුල් ටික. ඒ කර්ම ශක්තිය හැටි. ඒකට ගැළපෙන එකකින් මේ විදිය කරනවා. මොනවා හරි කරන්න එපා කිව්වොත් ඒ જાතියම කරනවා. ගහන්න එපා කිව්වොත් ගහනවාමයි. මරන්න එපා කිව්වොත් මරනවා. මරනකොට මැරෙනවා ඒ වෙලාව. වැටෙනවා වාගේ දැනෙනවා. නවුල් බලනකොට ආයි පළ තියෙනවා. හිරියා වාගේම කර්ම ශක්තිය මොහොතකින් ශරීරයෙන් නිපද්දනවා. දුක්ඛතා. අන්න ඒකේ ස්වභාවය. මනුෂ්‍ය ලෝකෙත් ඔවා තියෙනවා. විවිධාකාර වශයෙන් ගහන්න එපා කියද්දී අල්ලගෙන ගහනවා. අර අපායට යන සංකාරී ගොඩනැගින එක කරන්නේත් ඕකනේ. ඒදිත් හම්බෙන්නේ ඒ જાතිය ප්‍රතිවල් එහෙම කරපු එක. එපා කියද්දී අනුන්ට දුක් දෙනකොට එපා කියද්දී දුක් විඳින සිද්ධ වෙන අත්බෑවක උපදිනවා. එහෙනම් එපා කියද්දී යම් කෙනෙක් ඒට විරුද්ධව දේ කරනවා නම් හිංගිය හිංසාව කරනවා නම් ඒක කරන මොහොතේම නැගින්නේ දුක්ඛයමයි. ඒකෙම දුක් නැගිනවා. දුක්ඛතාවය නැగిලා එනවා. අන්න ඒකේ ස්වභාවය. තව දෙයක් තියෙනවා. අර අපි ඉස්සෙල්ලා කිව්ව විදිහට ආස්වාද දෙන සුඛාස්වාදී දෙන දෙයක් හැටියට හිතාගෙන ඉන්නවා. මෙන්න මේ සුඛය ගැන හිතාගෙන ඉඳලා එහෙම දෙයක් දැන් නැහැ නේ ලබා ගන්න මෙන්න මේ ක්‍රමවේදය ඕන. සුඛයට හේතු වෙන්නා ස්පර්ශයක් නිසායි සුඛ වේදනාව ලැබෙන්නේ. එතකොට තමයි සුව දැනෙන්නේ. එහෙනම් සුඛ වේදනාවට හේතු වෙන්නා ස්පර්ශය කියන්නේ ඇහැට මනවලන රූපයක්, කනට මනවලන ශබ්දයක්, නාසයට මනවලන ගන්ධයක්, දිවට මනවලන රසයක්, කයට මනවලන පහසක් මේ ආදී වශයෙන් ඉන්න ඕනේ. එහෙනම් ඒක කවුරුවත් හදලා දෙන්නේ නැහැ. ඒකවත් අපි විසින්ම යම්කි උත්සාහයෙන් වීර්යයෙන් ගොඩනගපු වැඩ පිළිලකින් ওই ටික නිපදවන්න ඕනේ. සලආයතන පත්‍යා පස්සෝ. ආයතන තියෙනවනේ මේ ස්පර්ශය ලබන්න. ඇහැ විතරක් තිබුණත් මදි රූපයක් තියෙන්නත් ඕනේ. කන විතරක් තිබුණාට මදි ශබ්දයක් තියෙන්නත් ඕනේ. ඒවා අපිට ඕන හැටියට ප්‍රියමනාපයෙන් තියෙන්නත් ඕනේ. නැත්නම් ඒ ප්‍රියමනාප ස්පර්ශේ නැතුව ප්‍රියමනාප වින්දනය ලබන්න බෑ. එහෙනම් මේක ගොඩනගා ගන්න ඕනේ. ගොඩනගා ගැනීමට උත්සාහ කරනවා, වීරිය කරනවා. ඒවා විහිස ඔක්කොම. තමන් ප්‍රියමනාප වන්නා වූ ආස්වාදයන් ලබා ගැනීමට ප්‍රියමනාප පරිසරය හදන්න ඕනේ. ප්‍රියමනාප පරිසරයක් ලේසි වැඩක් නෙමෙයි හදාගන්නේ. ඒකට ඒ જાතිය තවත් සත්වයෝ හරියට පොර කනවා, තරහ කරනවා. පළවෙනි තැන ගන්න, දෙවෙනි තුන්වෙනි තැන හරි අත් කරගන්න. අනිකා පරද්දන්න. අනිකා නසර හරි තමන්ගේ ආස්වාදී තමාගේ තැන මුල් කරගන්න. ඒ වස්තුවන්ට පොර කන ලෝකයක්. ඒසා ඒ ලෞකික සත්‍යයන් අතරේ මහා තරංගයක් කරමින් උත්සාහ කරමින් වෙහෙසෙමින් තමන් හදාගත්ත දේ හැක ගන්න ලෝක ආකාරයෙන් විහෙද විදිමින් මෙන්න මේ ආකාරයෙන් කරන වැඩ පිළිලා තියෙනවා හිතෙන් කයෙන් වචනෙන් උත්සාහ කරමින්. මෙන්න මේකෙන් කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියන කොටසක් වෙහෙසින් වඩන්න ඕනේ. ඒක උත්සාහ කරනකොටම වෙහෙසයි. ලස්සන ගේක ඉඳ හිතනවා. ලස්සන ගියා කවින්ද කවන්න හදන්න ඕනේ. ඉතින් සල්ලි නැහැ. කොහොම හරි හදා ගන්න ඕනේ. මොකද කරන්නේ? කට ගිහිල්ලා හරි කවන්නේ නැහැ මම කොහොම හරි කරලා සල්ලි ටිකක් හොයාගෙන ඉන්නම් කියලා යනවා.
අනුන් බැනුන් ඔය බැල මෙහෙරකම් ඔක්කොම කරලා වඩුවක් හැදනා නම් ඒකට පඩියෙන් කපලා සෑය දවල් දෙකේ වැඩ කරනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් තමන්ට හිතවතේ කවුරුවත් ළඟ අහලක ඇත්තේ නැහැ. අඬා හොඩු බිහි කඳුළු බිහි ඉතින් දුක් වේවි කරන්න දෙයක් නැහැ. ඉතින් ගේ හදා ගන්න ඕන දුක් වේදලා හරි කියලා බෑ. ඉතින් මෙහෙම කරලා හරි කීයක් හරි හොයා ගන්න ඕන මොනවා කරන්නද කර්ම එක හැටි මගේ වෙච්ච හැටි අපි දුප්පත් කරන මේකේ අඬා උල්ල අර කිසි වැඩ කරනවා. බොහොම අමාරුවෙන් කොහොම හරි දගලා මොකද්ද මේ කරන්නේ? සන්තෝෂේ. අනාගතේ හිත හිතා. මෙහෙම හරි දුක් වේදලා කවන්නේ ගේ හැටි හදාගත්තාම පස්සේ හරි කාලෙක ඉඳ බැරිය වැටිලා. කොහොම හරි හිතනවා. හිත හිතා මොකද කරන්නේ? අර ප්‍රිය ස්වභාවයක් අවශ්‍යදී ස්පර්ශ කරන්නේ. ඒ ඉතර අවශ්‍ය කරන්නා වූ ආයතනෙ සකස් කරනවා. චක්ක ආයතනය, රූප ආයතනය, සෝත ආයතනය, ශබ්ද ආයතනය ඔය ආදී වශයෙන් සකස් කරන්න පටන් ගන්නවා. මෙන්න මේ සකස් කිරීමක් කරනකොට මේකට කියනවා සංඛාර දුක්ඛත. මේක මහා දුකක්. ඇයි ඔක විඳින්නේ? මට පැලක් තිබුණත් මදේ මගේ පාඩු ඉන්න පුළුවන්. මොකටද මේ මාලිගාවක් ආයි ලොග්ගයක් හදලා දුක් විඳින්නේ මෙච්චර. එහෙම කියලා හරියන්නේ නැහැ. කිව්වොත් ආහාරුකේ තියෙන හිරිසියාවකට දෙයක් අනේ මං ගියක් හදයි කියලා. ඒකට අදාළ වෙන්න තමයි කියන්නේ කතා කරන්නේ. එහෙමත් කියනවා කියපු එකනත් විරුද්ධයි. දැන් ගයක් හදාගත්තා අපි හිතන්නේ නැහැ ඒකේ தත්ත්වය ගැන. කාමර කියලා. කාමර 10ක් 15ක් ඕනේ ගෙට. උඹ එක හැරේ කාමර දෙකක ඉන්නවද කියලා ඇහුවොත් එහෙම ඕක කියන්නේ. එක කකුලක් එක කාමරේ දීපන් අනිත් කකුල අනිත් කාමරේ දීපන් වම් අංශ එක මේ ඇඳක බුදු කරවපන් දකුණු අංශ අනිත් ඇඳේ බුදු කරවපන් කිව්වොත් එහෙම ඉතින් එහෙම පුළුවන් සත්‍යයකට මිනිස්සුයෙකුට පුළුවන් දෙයක් කරන්න. කොතන හරි එකක් ඒකතනක ඒ පොඩ්ඩේ විතරයි පියවර තිබුණා පියවර තිබෙන වඩියට අහුනේ මොකද්ද මහ පොළොවෙන් ඔය තැන තමයි අල්ලගෙන ඉන්නේ ඇතුලේ ඉන්නේ මට මෙච්චර අකල මෙච්චර තියනවා කිව්වත් අනික ඔක්කොම හිරියේ තියෙන බලාපොරොත්තුවක් තමන්ගේ තියෙන උද්දාමයක් නිසා තියනවා කියන යම් කිසි දෘෂ්ටියක් නිසා වෙන තමන්ගේ පරිහරණයක් නැහැ මේ ලෝක ස්වභාවය හැටි නමුත් මෙන්න මේ වගේ තියෙන දෙයක් හදා ගැනීමට මොකද කරන්නේ ඔහු අර අවිද්‍යාවේ වැහුනහම මට මෙච්චර ඕනේ මේ ආකාරයෙන් බලාපොරොත්තු වෙනවා. ওই බලාපොරොත්තු වෙනවා ගොඩනගා ගන්න විවිධාකාරයෙන් දුක් හේත විඳිනවා. විවිධ අයිතුකම් අසාධාරණකම් කරනවා. එහෙම කරලා දූෂිතාවයටපත් වුණොත් එහෙම අප්‍රමාණ දුක දුක්ඛයටපත් වෙන්නා වූ දෙයට මුල පුරනවා. සංඛාර දුක්ඛයත් එක්කලා සකස් වෙලා වැඩ කරන්න ගිහිල්ලා. පාප සංඛාර සිද්ධ කරන්න ගිහිල්ලා. අර විහෙත විඳින එකට අමතරව මතුවර දුක දුක්ඛයට හේතු වෙන්නා වූ ඵලයේ ලබන්නේ හේතු වෙන හේතුවක් නිපදවා ගන්නවා. ඉතින් ඊට පස්සේ මොකද කරන්නේ අපි ඒ විදිහට කරන්න ගිහිල්ලා. තව එකක් තියෙනවා ඊට පස්සේ විපරිණාම දුක්. දඟලලා යන්තම් හැදි ගේ හදාගත්තා. කොහොම හරි යන්තම් ගේ හදාගත්තා සන්තෝෂේ ඉන්නේ. දැන් ඉතින් ඕක තමන් බලාපොරොත්තු විදිහට තියෙන්නේ නැහැ. අද නම් හරි ලස්සන ගේ ටික දවසක් කරන බැලුවා උඩට ගිහලා ගේ වහලේ ලස්සන. ඒක පැත්තක් එවිලා වගේ පාතක. මේක හදනකොට මෙහෙම තියුන්නේ නැහැ. ගියා අනිත් පැත්තෙන් බලන්න. බලනකොට රවට්ටලා දිලා තියෙන වරාල කියලා මොනවා හරි දිරපු එකක් මොනවා හරි වාටක් ගාලා රවට්ටලා රැවට්ටලා හිටිලා. හරි වැඩේ මට උනේ. දැන් ඉතින් වහලේ ගැලවෙන්න දෙන්නේ කලාව වැටෙන්න දෙන්නේ. වෙනස් වෙන්නේ හොඳ පැත්තට නෙමෙයි. හදාපු දේ වෙනස් වෙන්නේ බොහොම තමන් අකමැති. තමන්ට දුක් කරදරයක් දෙන විදිහ අසහනකාරීත්වයක් ඇති කරන තත්ත්වයක. අනී විලා තියෙන දේ. මෙච්චර මහන්තිලා මෙච්චර සල්ලි වියදම් කළා මදේ වහලයක් ගැහුවා. එන ගහනවා මුන්ටම කරපු අපරාධෙට මාව රැවට්ටුවා කිය දැන් ඉතින් බොහොම දුක් වෙනවා මොකද විපරිණාමය දැකලා පරිණාමය වෙලා තියෙන නම් පරිණාමයයි විපරිණාමයයි දෙකක් ඔබ තෝරා ගන්න ඕනේ වෙනස් වෙන පළියට දුක් නෙමෙයි තම අකමැති ආකාරයේ වෙනස් වීමක් ඇද්ද ඒකයි විපරිණාමය නැත්නම් පරිණාමය කැමැති හෝ අකමැති දෙකම සම්බන්ධ වෙන ක්‍රියාදාමයක් තියෙනවා පොදු ක්‍රියාදාමයක් ඒක තියෙනවා පරිණාම වෙනවා තිබුණ ආකාරයෙන් පවතින නැතුව මොහොතින් මොහොත වෙනස් වෙයි පරිණාමයටපත් වීම පරිණාම. දුක දෙනකොට වෙනස් වෙන එකක් තියෙනවා. ඔය පරිණාමයේදී ඇති කරන වෙනස දුකක්ම හට ගන්නනවා නම්. අසහනයක් ඇති කරනවා නම් පීඩාවටපත් කරන එකක් නම් ඒ වෙනස් වීමෙන් සිද්ධ වෙන්නේ. අන්නේ මේවට කියනවා විපරිණාම. ඒවට කියනවා විපරිණාම දුක්ඛ. ඉතින් ඔය දුක්ඛ සංඛාර දුක්ඛ විපරිණාම දුක්ඛ කියන මේ තුනෙන් පිරිච්ච එකක් තමයි ලෝකේ ඔක්කොම හොඳයි කියන එකේ නරක පැත්තක් තියෙනවා. හොඳයි කියන එක නරක වෙනවා. විපරිණාම දුක්ඛේ විඳින්න වෙනවා. හොඳයි කියන එකක් නිකන් හම්බ වෙන්නේ නැහැ. හේතුන්ගෙන් යහපත් දේවල් කරලා හෝ මොනවා හරි උත්සාහයෙන් විදිහින් ඒකට අවශ්‍ය දේ කරලා ගොඩනගා ගන්න ඕනේ. එතකොට ඒ සංඛාර දුක්ඛේටපත් වෙනවා. ඒ වගේම මොනවා ගොඩනගා ගත්තත් ඒ හැම දෙයකම තියෙන විහෙතකාරී කරන පැත්තක්. ගොඩනැගිලා එන්නේ දුකක් විඳින්නමයි. ওই දුක්ඛ කියන එකෙන් පීඩිතින්ටපත් වෙනවා. දැන් සැරිසරන සත්වයේගුණ සසරේදී
ඔය කියන්නා වූ දුක්ඛ දුක්ඛ සංඛාර දුක්ඛ විපරිණාම දුක්ඛ කියන මේ තුන්ට ඒකාන්තයෙන් ගොදුරු වෙන්න වෙනවා. මේ ඔක්කොටම මුලක් තියෙනවා. මේකට හේතුව මොකද්ද? යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා තත්ත තත්‍රා විනන්දනී සෙය්‍යතින කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. කාම තණ්හා භව තණ්හා කියන්නේ මෙන්න මේක තමයි මේකට හේතුව. යායන් තණ්හා තණ්හාවනේ සම් තණ්හාවක් වෙනවාද? එම් පෝනෝ භවිකා යලි යලිත් මේක ගොඩනගා ගන්න ඕනේ. ඒ වගේම යලි යලිත් ඒක හිත පිහිට වැඩි වැඩි නැවතත් ඒක අරගන්න නැත්නම් ආස්වාද විඳ ගන්න නැත්නම් කියලා ඒ හේතුවෙන් ගොඩනගිනවා ආස්වාදී හිත වැඩිලා. නන්දි රාග සහගතා. ඒකේ අයි ගැලවෙන්න බෑ. ඒක අභිනන්දනේ නැවිලේ නන්දනය කරනවා. නන්දනය කරනවා කියන්නේ හිත හිතත් ආස්වාද විඳිනවා. ඒකෙන් අහක් වෙන්න බෑ. ඒකේ ඒ ආස්වාදී යලි යලි ගොඩනගනවා ගන්න හිතෙනවා. ඒකෙන් මිදෙන්න හිතෙන්නේ නැහැ. යලි යලි ඒකපත් වෙන්න හිතෙනවා. තත්‍ර අභිනන්දනී. ඒකට හේතුකාරක වන්නා වූ යම් යම් දී ඇසුරු කරන්නේ නැද්ද? ඇහෙන් රූප, කනින් ශබ්ද, නාසයෙන් ගන්ධ, දිවෙන් රස, කයෙන් පොට්ටබ්බ, මනෙන් දරුව කියන මේවා අභිනන්දනය කරනවා ඊතන. මොනවද ඒක සිද්ධ වෙන්නේ? ඒක මොනවද ඊට කාරණා? කාමයේ මුල් කරගෙන හටගත්තා වූ ඔන්නේ වැඩ පිළිලක් ඇද්ද? ඒකට කාම තණ්හා කියනවා. භවයේ යම්කිසි දැනකදී යම්කිසි විදින බලාපොරොත්තුකින් හටගන්නා වැඩ පිළිලක් ඇද්ද? ඒක භව තණ්හා වෙනවා. ඒතකොට ඒ වගේම යම්කිසි බුද්ධලේක ඔයා විඳින්න ගිහිල්ලා ආස්වාද විඳින්න ගිහිල්ලා වෙච්ච වැරදි වලට ධර්මානුකූල විස්තරයක් තියෙනවා. මෙහෙම කරගත්තොත් දුගතිය උපදිනවා. අනන්ත කල් දුක් විඳින්න සිද්ධ වෙනවා. දරන්න බැරි මහා වේදනාව විඳින්න සිද්ධ වෙනවා. කපනවා, කොටනවා, දවනවා, පුච්චනවා. ඉතින් මේ ආදි වශයෙන් කෙලවරක් නැති අනන්ත දුක් විඳින්න සිද්ධ වෙනවා කියලා මේ මහානකොට. අනේ එහෙම භවයක් නොතිබුණා නම් කොච්චර හොඳද? කොහොම අදහසක් එනවා. ඔය අදහස ඔප්පු වෙන්න හේතු වෙන විදිහටම කවුරු හරි කියනවා එක එකාගේ පිස්සු කතා මරුණාට පස්සේ මරුණා ඉවරයි. කොච්චර හොඳ එහෙවුණා. අන්න ඒ වන්ට මාත් හරි ආසයි. අදහසක් කියනවා. ඒක ඇත්තටම එහෙම කොච්චර වටිනවද? නැත්නම් හරි භයානකයි නවලාට පස්සේ මම කරලා තියෙන ඒවා හැටියට. ඔය අදහස එනකොට මොකද වෙන්නේ? භවයක් නැත්නම් කොච්චර හොඳද කියන රණ්හාවක් එනවා. ඊට පස්සේ ඔක අවිද්‍යාවේ නිගමනයක් නිසා සත්‍යයේ දිවසකින් දිවකන කිව්වා දැකලා ඥානීයට ගෝචරලා ගත තීරණයක් නෙවෙයි. යම් කිසි බුද්ධිලයකේ මුලා අදහසක්. ඊ අදහසට ගැටි වෙලා ගත්ත ගාම අවිද්‍යාවෙන් වැහිලා ගිහිලා තවත් නුවණ මොට වෙනවා. තීර්තිකල් නැති වෙලා ගියාම කොහොමවත් හිතා ගන්න බෑ. ඇත්ත වශයෙන්ම මෙහෙම එකක් නෑ තමයි කිය තවුණු නිගමනට වහිනවා. බෑලා හිටන් මොනවා කරක් කමන්නේ. මොන වරදක් කරක් කමන්නේ. ඊට ඉවර ඉන්නකන් ගිහින් ඕ තරම් රහ විදින එකයි තියෙන්නේ. ඔය අදහසට බහැලා හිටන් විවිධාකාර දුස්චර්ය වැඩ කරනවා. අසත් ධර්ම කරනවා. ඔන්නෝකට කියනවා විභව තණ්හා. භවයක් නැහැ කියලා හිතන් හට ගන්නා වැඩ පිළිලෙන් ගොඩනගින් තණ්හාවේ හැටි. භවයක් නැතුවට ආසයි. දෙන්නේ භවේ නැතුවට ආසයි. ලෝකේ දුක දැකලා දුකට හේතු වන්නා වූ තෘෂ්ණාව දැකලා මේ තෘෂ්ණාවෙන් නික්මිලා ගියාම දුකෙන් නිදහස් වෙනවා කියලා දැකලා භවෙන් නික්මහම මේකෙන් නිදහස් නේ කියලා දැකලා භවෙන් නික්මෙන තණ්හා ආස්වාදයක් එනවා. මේකට කියනවා ඡන්ද ඉද්ධිවාද. ඒක සතර සත්‍තිස් බෝධි වාක්‍ය ධර්ම වලටයි තියෙන්නේ. ඒක තණ්හා නෙවෙයි. ඒ කැමැත්ත කියන එක අවශ්‍යයි නිවන් දකින්න. සමහර අය විභව තණ්හාව ඒකට දාන්න හදනවා. විභව තණ්හාව කියන එක මහා භයානක එකක්. අයින් කළ යුතු එකක්. අරක වැඩි යුතු එකක්. සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වලටයි ඡන්ද ඉදිපාදී වඩන්න ඕනේ. නිවන් දැකීමේ තිබෙන කැමැත්ත. ඒක වටිනාකම දැකලා නිවන් දැක්කම තියෙන සහනීය දැකලා අනේ මට නිවන් දකින්න ඇත්නම් කියලා කැමැත්තක් ඇති වෙනවා. අන්නේ කැමැත්ත නිවන්ට හේතු වෙනවා මිසක් ඒක අර මහා භයානක තණ්හාවට ඉදි වෙන්නේ නැහැ. සසර දුකට ඒක වැටෙන්නේ නැහැ. මේ ඔක සමහර අය වරද්දනවා විභව තණ්හා කියන්නේ මොකද්ද? නිවන්ට කැමැත්ත නේ කියලා. දකින්න නිවන්ට කැමැත්ත නෙවෙයි. ඔන්න ඕකයික විග්‍රහය. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ දුක්ඛේ පිළිබඳව යථාර්ථය දකින්න ඕනේ. ඉතින් මේකෙන් අපි දකින්න අපි මෙච්චර මේ දුක් විඳගෙන මේ තරම් එනකොට අපිට මේක වැහිලා තියෙන්නේ මොකද? මෙන්න මේ ආස්වාදයේ නිසාමයි. ඔය කියන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මෙන්න මේ ත්‍රිවිධාකාරයේ ස්වභාවය නිසා. ඉතින් ඒ නිසා ඔක දකින්න ඕනේ මේ මං එහෙම කරලා මේ කාම වස්තු ඇතුළු කරලා කාමාස්වාදිත මෙච්චර ප්‍රිය කරන්නේ. ඒ කාමාස්වාදී தත්ත්වය මොකද්ද? පමණ කොච්චරද? ඒක මම මේ හිතා තියෙන තරම් වටිනාකමක් දෙන්න සුදුසුකමක් තියනවාද? ඇයි මං ඔච්චර වටිනාකමක් මේ කාමීට දෙන්නේ? ඒකෙන් අන්තිම දෙන ප්‍රයෝජනය මොකද්ද? අන්න තමන් විමර්ශනය කරන්න ඕනේ. මේක තනියෙන් කරගන්න බෑ. අවිද්‍යාවෙන් වැහිලා ඉන්න ලෝක සත්වයාට තනියෙන් ඕක හිතන්න තනිකඩ අවසරයක් හම්බ වෙන්නේ නැහැ.
උඹත් පිස්සෙක් වෙන්න හදනවා කියලා හිත ඇතුළටම අදහසක් දෙනවා. විද විදා හිතපන්. අදහසක් දෙනවා අවිද්‍යාවේ තීරණේ එනවා. ඔන්න ඔය වෙලාවේදී කල්යාණ මිත්‍ර සම්පත්තිය හරි වටිනවා. බුදුරන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය තරම් ලෝක සත්‍යයට මේ නිවන් මාර්ග පාදා දෙන්න තවත් දහමක් නැහැ. මේක පළවෙනි කියලා. මොකද හේතුව? ඔන්න ඔය වෙලාවේදී දැක්ක උත්තරමයාගේ රුකුල තමයි අනික් කෙනාට අදහසට හිතට පොඩි සහනයක් දෙන්නේ. ඕකේ බැඳිලා ඉන්න එපා හොයපන් අර කියන විදිහට ඇත්ත. ඒ උත්තරමයා කියන විදිහට අහපන්. ඇයි තවත් බලා ඉන්නේ? හොයලා බලන්නම ඕනේ. අන්න Tamanට හැඟීමක් ඇති වෙන්න පටන් ගන්නවා. මේක ඇත්ත වශයෙන්ම භයානකයි කියන එක ඇත්තද? ඒ වාගේ මේ ආස්වාදී අසාරයි කියන එක ඇත්තද කියලා බලන්න. අන්නේ විලාට අර උපනිශ්‍රේ ලැබෙනවා. අර කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඒ සම්පත්තිය උපනිශ්‍රේ ලබා ගන්න ශ්‍රාවකයා. ඒකෙහි විශ්වාසයක් තියලා මේ කියන කාරණේ විශ්වාසයක් ඇති කරනවා. මොකද්ද? යම් තැනක ගින්න ඇද්ද? එතන දුක. ගින්න යම් තැනක නැද්ද? ගිනි දාහේ එතන නැහැ. මේ වගේ දරා දෙනවා ක්‍රමවේදයක්. ඒ ක්‍රමවාදී තුලින් දැනගන්නවා. රාගයේ තියෙන තැන මේ ගිනි ගොඩ නැගිනවා 10 දුක එනවා. යම් තැනක රාගයේ නැද්ද? ඒ හේතුවෙන් ගොඩ නැගෙන ගින්න එතන නැහැ කියන එක ඇත්තනේ. මෙන්න න්‍යාය ධර්මයක් හම්බ වෙනවා. දැන් එහෙනම් මං හොයලා බලන්න ඕනේ. ඇත්ත වශයෙන්ම රාගයේ ගින්නක් ඇති කරන දෙයක්. රාගයේ ආස්වාදයි ආස්වාද පස්සේ ගිහිලා මේ ගින්නට වැටෙනවා. ඉතින් රාගයේ වටිනාකම මං හිතා ඉන්නවා මහ ලොකුවට. ඒ නිසායි මේක හරි වටිනවා කියලා හිතන්නේ. ඒ වටිනාකම කිතෙද්ද? මිල කරලා තියෙන වටිනාකමට තම තැන දීලා තියෙන්නේ මොන හේතු වලද කියලා බලපුවාම ආස්වාද මාත්‍රයක් මුල් කරගෙන මිසක් වෙන කිසිම දෙයක් නැහැ. මොහොතකින් ඇති වෙලා විපරිණාමයටපත් වෙලා මොහොතකදී වෙනසිලා යන පුංචි ආස්වාද මාත්‍රයක් තියෙනවා. ඔන්නේ ආස්වාද මාත්‍රේ මිසක් ඔයින් එහාට තවත් කොච්චර උත්සාහ කරලා ළඟලා ගොඩනගුවත් ආස්වාදයේ වෙනින් ප්‍රයෝජනයක් නැහැ. ආස්වාදී කියන එක ප්‍රතිඵලය ලැබෙන්න කරපු වැඩපිළිවෙලේ අන්තිම ප්‍රතිඵලය ආස්වාදේ නා. ඊ ආස්වාදයේ ලැබුණාට පස්සේ දැම්මට හරි කියලා අන්තිම මාත්‍රයක්වත් සැනසෙන්න එකක් නැහැ. ඒ ස්පර්ශ මාත්‍රයේ වේදනා මාත්‍රයක් ආවා ගෙවිලා ගියා. ඒක ලබා ගන්න කරපු සියලු වැඩපිළිවෙලේ ප්‍රතිඵලය උච්චරයි. ආයි හිස්සිරා ගියා. ආයිත් ආස්වාදයක් වුණා නම් ආයිත් වැඩපිළිවෙල ගොඩනගලා එකකින් ගොඩනගාගත් ආස්වාදී ස්පර්ශ මාත්‍රයක් ආවා. වේදනා මාත්‍රයක් ගොඩනගලා ආස්වාද මාත්‍රයක් දීලා ගෙවිලා ගියා විතක් තව ඉතුරු කළේ නෑ මොකද? අසහනකාරී මානසිකත්වයක් ගොඩනගනවා ඔහොම ගෙවිලා යනවා විතක්. ආස්වාදියෝ තවත් ලබා දෙන හරියක් නෑ. ආස්වාදයක් අවකාශي ලබා දුන්නා හරියක් හොඳක් නෙමෙයි ලැබලා තියෙන්නේ. ඕක ලබා ගන්න ඕන දහබලු වැඩක් කරපන්. ඕන නීචකමකට වැහැපන්. කවුරු මොනවා කිව්වත් අහන්න එපා. ඔය අදහසක් දීලා හිටව වෙනසනේ පැත්තකට මග පාදා දීලා ආස්වාදී නැහිලා ගියා නිසා. ආස්වාදී අරමුණු කරන්න ගිහලා හම්බෙච්ච වෙන හරයක් නැහැ. අනන්ත සංසාරේ වරන් ආස්වාද විඳගෙන කලිය උච්චරයි කියලා දැක්කොත්. එදාට දකින්නවා මේකේද මෙච්චර සැනක් දුන්නේ. මෙන්න මේ මනවර්ණ රූප මෙච්චර හොඳයි කිය ඔය පොඩ්ඩ කරගන්න ඔය ටිකේද. ඔය මාත්‍රියට මිසක් වෙන මොකේද. නම් මේ පුංචි මාත්‍රියක තිබෙන්නා වූ ආස්වාද සුවයි කියන හැඟීමකට වහල් වෙලා ඒකට හේතු වෙන්නා වූ තත්වයක් ඇති කරගෙන අන්න ඒ සුව මාත්‍රයක් අරගන්න තමයි මේකට මෙච්චර ලොකු තැනක් දීලා දුක් විඳින්නේ මොන හරියක්ද තිබිලා තියෙන්නේ පළවෙනි වතාවට කොහොමද දකින්න එහෙම දකින්නට ඊළඟ තව දැකීමක් පහළ වෙනවා මේ ආස්වාද මාත්‍රේ මොකද්ද කොහොමද මේක ආවේ මේ සුව වශයෙන් දැනුනේ ඇයි අන්න විමර්ශන ඥානයේ පහළ වෙනකොට දකින්නවා තව පැත්තක්. මේක මල් ළඟ යම් කිසි හදාගත්ත අලුපාඩුවක්. හදාගත්ත හෝ හැදිච්ච අලුපාඩුවක් තිබුණා. අලුපාඩුව එනකොට ඇති වුණ අසහනයක්. ඊ අසහනිය පෙළෙනකොට ආයි සමතුලිතතාවයටපත් කරගන්නකම් හරි අමාරුවක් ඇති වුණා. මෙන්න මේක සමතුලිත කරගන්න ඒකට අවශ්‍ය දී දෙනකොට තමයි සුව දැනුනේ. ඊට පස්සේ සුව නැහැ. එහෙනම් මේකට හැවටලා තමයි සෝය හරි වටනවා කියලා මුලාවටපත් වෙච්ච අදහසක් ගන්න. අසමතුලිතතාවයක් නිසා తాවකාලික සමතුලිතතාවයටපත් කරනකොට ඇතිවෙනා වෙනසටයි මේ සෝය කියන්නේ. මේක නිසා වෙන මොකද්ද සෝය? දැන් දක් ගන්නවා. සීතල සුවද උෂ්ණ සුවද? වයින්නානික මං සීතලේ සුව දැනෙලා තියෙනවා. මට සීතලේ සුව දැනෙලා තියෙනවා උෂ්ණේ සුව දැනෙලා තියෙනවා. කොයි වෙලාවෙ? ශාරීරිය අධික විදියට උෂ්ණ වෙලා තිබිච්ච වෙලාවට මට සීතලේ සුව දැනෙලා තියෙනවා.
ශාරීරික අධික විදිහට සීතල වෙච්ච වෙලාවට මට උෂ්ණයේ සුව දැනෙලා තියෙනවා. වෙන කොයි වෙලාවකට තමයි දැවුනේ. ශාරීරික යන්ත්‍රණයක gediyak හරි මොනවා හරි අතුලත වේදනාවක් හැදුනහම පිටින් අත ගන්නකොට සුව දැනෙලා තියෙනවා. ඒ වේදනාවට ප්‍රතිචාර වශයෙන්. එහෙම එකක් තිබුණ නැත්නම් අත ගන්නට එක දුකක් වෙනවා මිසක් කිසි සුවයක් නැහැ. මල කරදරයක්ද මේ හිඟ ඇඟිලි ගන්නවා මෙහෙන් ඇඟිලි ගන්නවා. දැන් හරි වයි කරනවා. අර අසහනෙ දෙන්නේ වෙලාවට අත ගන්න එක සුවයි. ඒ වෙලාවට සුව විදිනා. නම මොකද විදිහලා තියෙන්නේ? අසහනේ తాවකාලික සමතුලිතතාවයටපත් කරලා ඇති වෙනා වෙනසට සුවයි කිව්වා මිසක් වෙන මොකද්ද මෙච්චර කාල රැවටිච්ච සුවේ. ඔන්න ඕකට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා සමතුලිතතාවයක් කියව සමාධිය බලවල. සමතුලිත කරගුවාම මෙච්චර කාල හොඳයි කියව උරියෙන්ද සුවේ ඇත්ත වෙන්නේ. සුවයි කියලා විදලා තියෙන්නේ අසමතුලිතතාවය නිසා වෙච්ච දෙයක් බව අන්න අත්දැකීමෙන් දකින්න දවසක් එනවා. සමාධියටපත් වෙච්ච කෙනා කාමයන්ගෙන් නික්මෙනවා කියේ කාමිය සංසිඳවනවා කිය ඔය ක්‍රමීට. ප්‍රඥාවෙන් අවිද්‍යාව සංසිඳෙනවා. සංසිඳිලා හිටන්නේ එතනින් මිදෙනවා. සමාධිය තුලින් කාමයන්ගෙන් සංසිඳෙනවා. කායික සහ මානසික දෙපැත්තෙම ලබන සංසිඳීමෙන් උබතෝ විමුක්ත වෙනවා. කොයිට වඩා පැවැත්ම තුළ තවත් සංසුමක් නැහැ කියලා පෙන්වනවා. විපරම පැවැත්මේ තියෙන ලබන්න පුළුවන්. උබතෝ විමුක්ත මහ රහතන් වහන්සේ ලබන්න පුළුවන් ඵල සමාපත්තිය සුවයක් තියෙනවා නම් ඒක ලබන්නේ toy ටිකේ. මෙන්න මෙතෙන්ට එනකම් යම් කිසි කෙනෙකුට මේ සුවේ කියන එක දකින්නවා සුවේ කියන්නේ මොකක්ද කිව්වහම ලෝකේ තියෙන එකක් කියලා හිතනවා. සුවේ කියන්නේ තමන් විසින් ගොඩනගාගත්ත ඕනතාවයක් පූර්ණ කරගන්න తాවකාලික අවස්ථාවක හැටි නේද කියලා දකින්න නම් සමාධිය වැඩිලා පූර්ණ වෙන්න ඕනේ. සමාධිය වැඩනට පස්සේ ගත සමතුලිත වෙනවා. සමතුලිතතාවයටපත් වුණාට පස්සේ කියනවා සමාධිය නිශ්චලයි. ඇයි නිශ්චල වුනේ? ඌනතාවයේ නැතුව පූර්ණ භාවයටපත් වුණා. මොකෙන්ද මේ ඌනතාවය හැදිලා තියෙන්නේ? අවිද්‍යාවේ නිගමනයන් පස්සේ මෙහෙ ඇවිලා. නොවටිනා දෙයක් වටිනවයි කියලා හිතක් හදාගෙන. මනවඩන රූප, මනවඩන ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවා පස්සේ. මනවඩනේවා පස්සේ. යන්න හිතක් හදලා කරපු අසහනකාරී ක්‍රියාදාමයක් නිසා හැදපු. මානසිකත්වය සහ කායිකත්වය බලාපොරොත්තු වෙච්ච නිසා ඊට අනුකූලව ගොඩනැගුණු පූර්ණතාවයෙන් යුත කායික මානසික ක්‍රියාදාමයක් හේතු කොටගෙන අසහනීය සහනීය පූර්ණ වෙන්න තියෙන වෙනස නැති වෙන හේතුව හදාගත්තා. සුවයට හේතුව හදාගත්තා. ඒ නිසාම ඔහුට අසහනීය පූර්ණ වෙනකන් ඒකල ගන්නදී සුව දැනෙනවා. අසහනීයම හදාගත් එකක් මිසක් වෙන මොකද්ද තියෙන්නේ යම් කිසි ව්‍යංජනයක් හදලා. ඕක විදලා හිටන් පස්සේ මතක් කරනවා. අනේ කජු මාළුවක් කෑවා ගිය අවුරුද්ද හරි හොඳයි. බැරි වුණානේ මේ අවුරුද්දේ කාන්න තව. ඉතින් ඕක හිතෙන් ගොඩනගනග යන්න තව වැඩි අසහනිය වැඩි වෙනවා. ඒ පැරණි කතා තියෙනවා වඩු මාස් කන්න හිතලා රජුරවන්ට 12 අවුරුද්දක් යන්නේ පුස වෙලා ගියා කියලා. මුළු රාජ්‍ය සම්පත්තිය අනික ඔක්කොම ලැබුණත් ඒකම අසහනිය වැඩි වුණා පෙරෙන්න පටන් ගියා. මුළු ශරීරයේ නහරවැල් මතු වුණාලු. ඇටකඩු තිබුණාලු. වඩු මාස් කන්න දිවිච්ච ආසාවක් මුල් කරගෙන මේක කියන්නත් බෑ ලෝකෙට. අනික අයට කියන්නත් බෑ. 12 අවුරුද්දක් යනකොට රජුරෝ හොඳටම වැහැරලා ගියා කියලා. වෙන જાති නැතුවට. දැන් පැහැදිලිවම පේනවා මේ ඇති වෙන වෙනතර හේතුව තමන්ගේ හිතේ හදාගත්ත වැඩකට නැති දෙයක් පිළිබඳ දෘෂ්ටියක් මුල් කරගෙන ඇති වෙන අසහනීය බව. මෙන්න අසහනයන්ගෙන් පෙරෙන්න හේතු වෙන හැටි. ওই જાතියව මේ ලෝකයට යලි ඔහොම වෙනවා. අනේ මට අහවල් එක විඳින්නේ නැහෙනි. අහවල් තත්ත්‍ය ආස්වාදී විඳ ගන්න නැහෙනි කිය නිතර හිතන්න පටන් ගත්තොත් එහෙම. අර අසහනකාරී කායිකත්වයේ මානසිකත්වයේ මහ වේගයෙන් නැగిලා එනවා. නැగిලා අසහනත්වයෙන් පිරෙන්න පටන් ගන්නවා. ඒ තමන් බලාපොරොත්තු වෙච්ච එක ලබන්න බැරි වුණොත් එහෙම අන්තිමට වැහැරලා මැරලත් යන්න පුළුවන් විනාශ වෙන්න පුළුවන්. ඊට පස්සේ විනාශ වෙනවා කියන්නේ ඒ මානසිකත්වයේ දරා ගන්න, ඒ අසහනකාරී තෙරපෙච්ච මානසිකත්වයේ දරා ගන්න මේ ගත ඉඩමදි. මේ ගතල ඔරොත්තු දෙන්නේ නැතුවම ගත වැහැරෙනවා. වැහැරලා මැරලා හැම සහනයක් හම්බ වෙන්නේ නැහැ. ඊළඟට එකක් හට ගන්නවා සියුම් කය. අර අසහනීයටපත් වෙලා අනියමට අහවල් එක විඳින්න නෑනේ කියන මානසිකත්වයේ තවත් නීච කරගන්න තරමට උරට උපරිමිත නවගා ගන්න ගැළපෙන්නා වූ ප්‍රේත කයක් ලැබෙනවා. අද්දව් වශයෙන්. ඒකේ තව අසහනීයට පෙළෙන්න පටන් ගන්න තවත් ගියා අන්තිමට ඇට සැකිලි වඩටපත් වෙනවා. ඇට සැකිලි ප්‍රේතියෝ ඉන්නවා කියන්නේ ඔන්න ඔහොම වෙච්චයි. අසහනීය බෙයිලා මත්ලේ දිය වෙලා ගිහිල්ලා මිනිස් ලයින් දාගන්න බෑ. මේ කය ලේ හිදිලා ගිහිල්ලා හරි මේ වතුර වෙලා ගිහිල්ලා හරි කියලා මැරලා යනවා. මැරලා ගියාට පස්සේ අර දෘෂ්ටිය එහෙමමයි දෘෂ්ටිය යලි වැඩෙනකොට මොකද වෙන්නේ? අන්තිමට ඒකයි ගැලපෙනවා. ඒකට ඇට සැකිලෙන් නිකන් ඇට කෝට්ටට නිකන් දිය වෙනවා.
දේවි විශාල අසහනයකින් පෙළෙන්නේ බාටපත් වෙනවා. නමුත් කරගත්ත මොන හරි අපරාධයක් කර්ම සත්‍යයක් මුල් කරගෙන අනේ මට ඒක නෑ කියන්නේ ලබා ගන්න ක්‍රමවේදයක් නැතුව යනවා. తాවකාලිකව අසහනිය ලබන්න ක්‍රමයක් නැතුව ගියාම ඒකෙන් විශාල මානසික පිළීමකටපත් වෙච්ච නිතරම හූල්ල ඉන්න. ඒ මානසිකත්වයට හේතු වෙන්නා වූ කායිකත්වයේ ඇටසැකිලිවන් ප්‍රේතයේ ශාරීරිකයට හේතු වෙලා. මොකද මිනිස් කායකේ මස්ලේ කායකේ මිනිස් කායකින් දරන්න බැරි තත්ත්වයක් නිසා. සුගති කාය කරන මේ මිනිස් කායෙන් දරන්න ඒ තත්ත්වය බැරි නිසා දුගතියේ ප්‍රේත කායකට උරුමකාරී කියලා උපදිනා මෙතනින් මැරිලා. ඊට පස්සේ ඒක එකට ගැලපෙන නිසා විශාල අසහන මානසිකත්වයකින් කෙලෙමින් හූල්ල දැවි ඉන්නවා අර විදිහටම කෝටු ගහිලා. පේරිලා ගිහිල්ලා. කර්ම සත්‍යයෙන් හටගත්ත ශරීරය නිසා මැරෙන්නේත් නැහැ. ඊට පස්සේ ඒකේ මොනවද වෙන්නේ? ඕන ජරා ගොඩක් හරි මිහිරි ඒ ගතියට ගතිය. ඊට පස්සේ මල මුත්‍ර, කෙල හොටු, ඔහොම දෙයක් එහෙම තියනවා දැක්කොත් අර අතිසූක්ෂම ශරීරයෙන් ගිහිලා ඒක ලෙව කණ්ඩ බලනවා ඒක කණ්ඩක් බෑ තවත් කරුණු වැඩි. ඒකත් නෑ. අයිගෙනුත් පෙළෙනවා. අනිය මට අර කෙල ටික කණ්ඩ නෑනේ. අර හොටු ටික කණ්ඩ නෑනේ. අර දාලා තියෙන මලකුණ කණ්ඩ නෑනේ. අර ඕජස ගලනවා අර මට කණ්ඩ නෑනේ. තවත් අසහනටපත්. මෙහෙම ක්‍රමයක් තියෙනවා මේක පේන්නේ නැති පැත්තක්. මේ සත්‍යය වැරදි ආකල්පයෙන් ගිහිලා වැඩක් නැති අවිද්‍යාවෙන් නිගමනයට ගියාට පස්සේ අන්තිමට පෙවිලා ගිහිලා ඔන්න ඔතෙන්ට ගිහිලා යනවා තවත් එහාට. එහෙම ගිහිල්ලා අන්තිමට මොකද කරන්නේ? සමහර කෙනෙක් ඔය අසහනයේ පෙළෙන කටිය ප්‍රේත ලෝකෙට යනවා. ඔය අසහනීයට ගන්න පුළුවන් හයි හත්තිය තියෙන කාලේ ගන්නවා නිගමනය. මට ලබා ගන්න බැයි නම් මරලා හරි ලබා ගන්නවා. ගහලා බැනලා මගේ තියෙන බලය පෙන්නලා හරි ලබා ගන්නවා. රෞද්‍ර වෙලා හිටන් කරගන්නවා ගිනි ගොරකට යන්නේ. ඒකට ගිය කෙනාට මොකද කරන්නේ? ඇඟේ දැවෙන්න පටන් ගන්නවා අර ද්වේෂයෙන් ඒක මේ කයර දරන්න බෑ. හලියලා ගිහිලා මොනවා හරිලා මේ පපුව පැවිලා හරි මැරිලා යනවා දැවිලා ඇතුලින්. මැරිච්ච එකම මොකද නිවර වෙන්නේ නැහැ. ඊට ගැලපෙන්නා වූ කය කර්ම වශයෙන් ලබා ගත්තාම දැවිල්ලට ඔරොත්තු දෙන කයක් ලැබෙනවා. ඒක කොච්චර ගිනි ගත්තත් පිච්චෙන්නේ නැහැ. මැන්ටලේ කොච්චර හත් වුණා සුදු වෙනකන් හත් වෙලා තියෙනවා. අර ගෑස් එකට ඔරොත්තු දෙනවා. දිලිසි ඒකත් හත් වෙනවා. මැන්ටලේ කියන්නේ ගෑස් ලාම්පු, පෙට්‍රෝල් ලාම්පු කියලා ඉතල තිබුණ ලාම්පුව හුලං ගහලා තිබ්බට පස්සේ අර තෙල් දාලා ඔක ඉතින් අර හැදෙන කවුරුත් දන්නවනේ මැන්ටලේ පත් වෙලා කියන එක තවම ඒව අහලා තියෙනවා මේ කාලේ. ඔය දන්නවායි මැන්ටල් මොනවද ලාම්පු කියන්නේ කියලා. දැන් ඕකට ගෑස් එකක් වදින්නේ මහා නිල් පාට ගින්දරක්. හැබැයි ඒකේ යම්කි ද්‍රව්‍යත්වයක් එහෙම වැදුනොත් එහෙම බලා ඉද්දදී අඳුර වෙලා පිච්චිලා අඩු වෙලා යනවා. අර මැන්ටලේ කියන එකත් එහෙම හැදිච්ච එකක් තමයි. හත් වෙන රසනෙට ඔරොත්තු දෙන්නේ. ඒකට ඒක වැදුනහම තව තවත් දිලිසි දීප්තිමත් වී හත් වෙනවා මිසක් ඒක පිච්චෙන්නේ නැහැ. අන්නේ මැන්ටලේ හදගත්ත යම්කි ද්‍රව්‍යයක් ඇද්ද ඒ වගේකින් තමයි කර්මජ කය හටගන්නේ අපායින් එක. ඌට ගැලපෙන පරිසරයේ අර කියන සෙන්ටිග්‍රේඩ් 2000 ගානකට ඊටත් වැඩි මහ උෂ්ණත්වයක් තියෙන යකඩ කැල්ලක් දැම්මොත් අලු වෙලා වාස් වෙලා යන ඒ තරම් මට්ටමවල පිච්චෙන જાති එකක් තමයි ඒ උෂ්ණත්වය. ඒ උෂ්ණත්වයට දරන්න පුළුවන් ගැලපෙන කයක් අරගෙන දැවි නැහි මොකද කරන්නේ? අර සාපේ වෛද්‍ය පා කරලා එතන ඉන්නේ. එතන ඉඳලා සැනසෙන තැනකට ඉන්නේ කවද්ද? අනේ මම මේ කරන්නේ අපරාධයක් නේද? මම මේ හිතන්නේ නොකල යුත්තක් නේද? කියලා කවදා හරි වැටෙන්නේ කවද්ද? එදා වෙනකන් කර්මයේ ගෙවෙන්නේ. එදා වෙනකන් අපා දුක විඳින කවද්ද කෙනෙක් ගති නැති කරගන්න. Taman දෘෂ්ටියකින් බැහැගත්තා නම් මං හරි කියලා. ඕක අරගන්න එක නම් ලීසි වැඩක් නෙමෙයි. ඒකයි අපාය ආයුෂ ඔච්චර වැඩි. දුගතියට ගියාම ආයුෂ වැඩි වෙන්නේ මොකද? ඒ දෘෂ්ටිය අරගන්න දුගතිය අවිද්‍යාව ඉඩ දෙන්නේ නැහැ. ඒකම හරි. මම හරි අනික වැරදි. මගේ වැඩ පිළිවෙල වැරදි නෑ හරි. ඕකෙමයි ඉන්නේ සත්‍යය. ඔය ඉන්න නිසා මොකද කරන්නේ? අප්‍රමාණ කාලයක් ආයුෂ වැඩි වෙනවා. සමහර වෙලාවට මේ කල්ප විනාශයක් නැත්නම් මේ ලෝක විනාශයක් කියලා ලෝක විනාශ වෙනකම්ම ওই දෘෂ්ටිය නිසා සදාල දුක් විඳින්න වෙනවා. කප අවසාන වෙනකන් දුක් විඳිනවා කිව්වෙත් ඔන්න ඕක. අර ශරීර මොකලන් දෙනම ගුණවතුන් නෙමෙයි කියලා ගත්ත දෘෂ්ටිය. ඒක වික්ෂුවකට අත්තරින්ද වැරෝ ගියා කවුරු කිව්වත් බුදුරන් වහන්සේ කිව්වත් අත්තරියේ නෑ. මහාන ශරීර මොකලන් දෙනමට වෛර කරන්න එපා ගුණවතුන්. උන් මන්නම් පිළිගන්නේ නැහැ ගුණවතුන් කියලා කවුරු කිව්වත් ඔබ වහන්සේ කිව්වත් මම පිළිගන්නේ නැහැ කියලා යන්න ගියා. කවුරු කිව්වත් පිළිගත්තේ නැහැ. දෘෂ්ටිය කොච්චර බලවත්. ඇඟේ ගෙඩි දැම්ම කුණු වුණා. මුළු ඇඟ හැමතැනම ගෙඩි ඇවිදලා කුණු වෙලා ගියා. ඒ අවස්ථාවේදී එක්තරා බ්‍රාහ්මණයෙක් ඇවිදලා කිව්වා දැන්වත් ඔබ කමා කරපන්. මට මේ අවවාද දෙන්නේ ඔබ කවුද? ඒතර එක්තරා බ්‍රාහ්මණයෙක් නමක් කියලා කිව්වා. මං අහවල් බ්‍රාහ්මණ. හරි ඔබ ගැන මට මතකයි මේ මනුස්ස ලෝකේ ඉන්න කාලේ. ඉඳලා හිටන් මේ බුදුන් වහන්සේ කිව්වා නේද අනාගාමී කියලා. ලැජ්ජ නැතුව මට කියන්න ආවද අනාගාමී කෙනෙක් කියලා. ඵලය යන් දිහා. ඔවුන්ගේ හැටි මන් දන්නේ නැහැ.
ඔය අදහසින් මරා මිසක් කවදාවත් දෘෂ්ටි අයින් කළේ නැහැ. ඔච්චර කිගිඩිය විදිලා වේදනාව විඳගෙන. පදුම කියන අපාය ගිහිල්ලා අටමහා නරක එකක් ඒකෙ ගිහින් උපන්නයි කියලා කියනවා. ඒ කරපු පාපේක. දැන් ඉතින් දෘෂ්ටි අයින් කරන්නේ නැතුවම කොච්චර දුක් විඳලා තරීද? කපාවසාන එනකොත් මේක ඉවර කරන්න බෑ. ඒකෙන් මැරලා ආයිත් ඒකෙම උපදිනවා. මොකද ඒ දෘෂ්ටිය මහ බලවත් ඒ තරම්. මේ හරි භයානකයි මේ දෘෂ්ටිගත වීම. යම් කෙනෙක් වැරදි ආකල්පයකින් දෘෂ්ටිගත වුණොත් එහෙම ඒක අයින් කරගන්නවා නම් හරිම අමාරු වැඩක්. නිසා පාප දෘෂ්ටියට බැඳෙන එක හරි භයානකයි. අවිද්‍යාවේ දෘෂ්ටියකින් දෘෂ්ටිගත වෙන එක හරි භයානකයි. කොච්චර බුදු ලෝතුරා බුදුන් වහන්සේ ලෝකේ පහළලා දේශනා කළා කිව්වත් ඕක දෘෂ්ටියක් අරපන් කියලා අත්හරින්න කැමති නැහැ. එහෙම ස්වභාවයක්. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ දුකට හට ගැනීමට මුල් වෙන කාරණේ විදියට. ඉතින් මේ අසාරත්වයේ භයානකත්වයේ දකින්න ඕනේ කල්යාණ මිත්‍ර ඇසුරෙන්මයි අහන්න හම්බෙන්නේ එකපාරට හිතා ගන්න බෑ මුලදී. මෙහෙම තේරුම් අරගත්තාම දකින්නවා. මේ ආස්වාදී කියලා කියන්නේ අපිම හදාගත්ත දෘෂ්ටිගත වෙච්ච යම් කිසි අසහනකාරී දෘෂ්ටියක් මුල් කරගෙන ගොඩනැගිච්ච කායිකත්වයක් නිසා ඒක පූර්ණ කර ගැනීමට සාවකාලික වැඩ පිළිවෙලක් තියෙනවා. ඒක ආස්වාදයක් වශයෙන් දැනෙනවා. ඒක තමයි පංචකාම ආස්වාදී කියන්නේ. ඔන්නෝක දැක්කදාර දකින්න ආස්වාදී මොන හරයක්ද? මේ අසාර ආස්වාදී නිසා කවදාවත් යහපතක් නම් දෙන්නේ නැහැ. මේක කවදා හරි මෙහෙයවන්නේ අනන්ත දුකකටමයි. මේකෙන් මිදෙන්න හරිම අමාරු දෙයක්. මනස මොට කරනවා. අවිද්‍යාව නිසා ප්‍රඥාව වහනවා. ප්‍රඥාවට නැගින්න කවදාවත් ඉඩ දෙන්නේ යහපතට මානසිකත්වයේ හැල ගහන ඉඩක් හම්බෙන්නේ අනාතයෙන් අනාතයටපත් කරන්නා මහ භයානක දෙයක් මේ ආස්වාදී කියන්නේ කියලා දකින්න. මෙන්න මේ ආස්වාදී භයානකත්වයේ දකින්න බලාපොරොත්තු සංසිඳිලා යනවා. මට නම් ඕනේ නැහැ එහෙම ආස්වාදයක්. මගේ බලාපොරොත්තුවක් නැහැ මනවලන රූප පස්සේ යන්නේ. මනවලන සම්පතපස්සේ මීට පස්සේ නෑ යන්නේ මගේ බලාපොරොත්තුවක් නැහැ. මේ දහම් නුවණ වැඩෙනකොට අදහසක් එන්නේ නැහැ. කොච්චර සුවඳ වෙනා මට ඇති වැඩක් නැහැ ඔය පස්සේ යන්නේ. රසපස්සේ යන්නේ මට ඕනේ නැහැ මොනවා හරි මේ කාලා ජීවත් වෙනවා. මට ඕනේ නැහැ කීක විදිහ ආස්වාද. ස්පර්ශ මට ඕනේ නැහැ. ඕවා ඉක්ලා ගිහිල්ලා දුගති පැත්තේ වැඩක් නැති හිස් පැත්තට යන්න මට වැඩක් නැහැ කියලා මෙහෙම ගන්නකොට මොකද වෙන්නේ? යම් කාමච්ඡන්ද නැමැති නීවරණයක් ආවරණයක් තිබුණාද අන්න ඒක දුරු වෙනවා. මෙන්න ආර්ය විනය භාවනාව. යම් කිසි ව්‍යාපාදියක් වෛර කිරීමක් තිබුණාද ඒ සියල්ල කෙලවර වෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද නීවරණ දෙක ඉවරයි. ඔන්න ඔය දෙකේ වහගෙන තිබුණා නම් ඒ තාක් තමයි තීන විද්ද උද්දච්ච කුරුජ විදිකිච්ඡා කියන මේවා තිබුණේ. ඔය පහ ඉවර වුණාට පස්සේ ලැබෙනවා සමාධිය. සමභාවයටපත් වුණා. අන්න සමභාවයටපත් වෙච්ච එක නේද දකින්න මෙච්චර කල් ඇත්ත වශයෙන්ම මට අසහනයක් දීලා තිබිච්ච ලස්සන කෝද? කෝයේක ඇදලා යන ගතිය. තේනවා ඇහැට. ඉතින් ඒක එච්චරයි පෙරුණා විතරයි. ගහක කඳක් දැක්කහම කඳත් එකයි ස්ත්‍රියක්ගේ හෝ පුරුෂයෙක්ගේ කඳත් එකයි දෙකම එක වගේ දැක්කා. දකින්න හැරෙට. ඒ වුණාට කඳත් එකයි ඒකත් එකයි දෙකම එකයි. ගන්න 아무තු ලක්ෂණක් තිබිච්ච එක දුක්ඛී කැලවිලා ගියා. සුවඳ කියලා දැනෙනවා සුවඳ. නාසයේ ඒක જાති දැනෙනවා කරන් දැනෙනවා විතරයි. ඒක හරි වටිනවානේ කියලා ඒ දෘෂ්ටිය නෑ. ඒ වගේම යම් කිසි ශබ්දයක් ඇහෙනවා මිහිරි ශබ්ද ඇහෙනවා. වටිනවානේ කියන දෘෂ්ටිය නෑ. රස දැනෙනවා. හරි වටිනා රසයන්නේ කියන දෘෂ්ටියක් එහෙම එකක් නෑ කිවුණත් එකයි නැතත් එකයි. දැනෙන එක වෙනසක් නෑ දැනෙනවා. තිත්ත හැටියට දැනෙනවා, මුල හැටියට දැනෙනවා, පැණි හැටියට දැනෙනවා. රස ඒ රස හැටියට දැනෙනවා. ඒකේ වෙනසක් නෑ. නමුත් එහි ගිජුකම කියන යම් කිසි දෘෂ්ටියක් තියුණාද ඒක නෑ. පහස දැනෙනවා කයට. පහස පස්සේ හඹා යන ආස්වාද පස්සේ හඹා යන මොනම මානසිකත්වයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. බලහත්කාරින් අල්ලගෙන ඇඟත ගාලා බැලුවත් ඒක ස්පර්ශය බව දැනෙනවා. සුව කියන ස්පර්ශය එහෙම එකක් කියන එක දන්නේ. නමුත් ඒක ගිජුකමක් මොඩ්ඩක් ගන්න ඒක විදිහට වටන එකක් නෙමෙයි හරියක් නෑ. අභ්‍යන්තරේ නෑ ಗುಣ. කාමච්ඡන්ද ಗುಣ ඉවරයි, ව්‍යාපාද ಗುಣ ඉවරයි. කාමච්ඡන්ද ಗುಣ ඉවරනවා අනික ඔක්කොම ඉවරයි. චන්දරාගයේ දුරින් උපාදානී ඉවරයි, උපාදාන නිරෝධයෙන් භව නිරෝධයි, භව නිරෝධයෙන් ජාති නිරෝධයි, ජාති නිරෝධනම් ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසෝ නිරුද්ධාන්ති කියන ඔක්කොම ඉවර වෙනවා. දුකෙන් නිදහස්. මෙන්න ක්‍රම වේදී. ඉතින් මෙන්න මේකටපත් වෙන්න බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා මිසක් මේක මේ 아무තු දෙයක් ගොඩනගන්න නෙමෙයි. මුලාවටපත් වෙලා ගොඩනගාගත්ත වැරදි ආකල්පී ස්වභාවය දැනගෙන ඒකෙන් මිදෙන්න ධර්ම දේශනා කළා. 아무තු එකක් ගොඩනගාගෙන මේකේ ඉන්නවා කියලා අපි හිතා ඉන්නවා නම් ඒක වැරදි. ගොඩනගන එකක් නෙමෙයි කරන්නේ මෙච්චර කාල ගොඩනගාගත්ත මුලා වැඩ පිළිවෙල තේරුම් අරන්. ඒකෙන් නිදහස් වුණාම ලැබෙන්නා වූ අත්තරින් වැලී මිදීමේ සාන්තියක් ඇද්ද? ඒක නිවන් මඟ බුදුමඟ. බෞද්ධයේ ආවිත්තේ ඒකේ. ඒකයි මඟ පෙන්නේ. ඉතින් ওই ක්‍රමයට ඔක තේරුම් ගන්න. උඟක් ඔය විස්තර කරලා දුන්නේ තේරුම් ගත යුතු දෙයක් නිසා.